හරි හැමෝටම ආයුබෝවන් මම එහෙනද කියලා චුට්ටක් කියන්න ඕනේ ඔයාලට මාව එහෙනවද මයික් එක පොඩ්ඩක් ඔන් කරලා කවදාද කියන්නේ ඇහෙනවද කියලා ඇහෙනවා සර්. ඇහෙනවනේ හරි එහෙනම් අපි හරි මම අද ඔයාලගේ ක්ලාස් එකේ පටන් ගන්නේ ඉතලාම කිව්වද මම වෙනස් කරනවා කියලා ෆාමසිටික්ස් වලට මම පොඩ්ඩක් යනවා ඒ නිසා අද ඉතලාම මම පටන් ගන්නේ ෆාමසිටික්ස් වලින් මේක ඇවිල්ලා අලුත් සබ්ජෙක්ට් එකක් ඉස්සර දවස් කරේ මේ ෆාමසිටික්ස් කියන්නේ study of drug preparation ඖෂධ හදන විදිය ගැන ඉගෙන ගන්න එක. ඉතින් මේකෙදි මම ඉස්සලාම කොමන් මුළු ෆාමසිටික්ස් පුරාවටම තියෙන කොටසක් කරන්න හිතුවා. ඒ තමයි ෆාමසිටිකල් කැල්කියුලේෂන් පැත්තට යන්නේ. කියන්නේ ගණන් තමයි මෙතන තියෙන්නේ. අපි එහෙනම් බලමු කවුද ගණන්කාරයෝ කියලා නේද? හරි. ඉස්සලාම මේකේ pharmaceutical calculation වල මේකේ තියෙන දේවල් මොනවද කියලා බලමු. හරි. අපි pharmaceutical calculations වලදී විවිධාකාර දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි concentration සාන්ද්‍රණය පිළිබඳ ගණන් හදන්න වෙනවා. හරි concentration ඊට පස්සේ අපිට හදන්න වෙනවා dilution තනුකකරණය ගැන හරි dilution හරි ඊට පස්සේ අපිට suppository ගැන ඒ පිටිපස්සෙන් ඇතුල් කරන අර්ධ ගණවල ගණන් හදන්න වෙනවා suppository හරි suppository calculation ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා තව calculation තියෙනවා මේ විදිහට suppository serial dilution हर multiple dilution हर multiple dilution हर ඊට පස්සේ pH වගේ පිළිබඳ ගණන් හරි pH calculation ඊට පස්සේ තියෙනවා milli equivalent milli osmol osmol පිළිබඳ මේ වගේ ගොඩාක් ගණන් වර්ග හදන්න තියෙනවා. හරි. ඔක්කොම ඉතින් මම එකවරම කියන්න ගියපො තේරුම් නැති හින්දා මම ඉස්සෙල්ලා පටන් ගන්නවා dilution කියන කොටසෙන්. හරි? dilution. ඉතින් dilution වලදී අපිට ඉගෙන ගන්න වෙනවා පළවෙනිම දේ තමයි dilution කරනකොට තනුක කරනකොට අපිට සාන්ද්‍රණය එක්ස්ප්‍රස් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සාන්ද්‍රණය concentration එකට අපිට දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි අපිට දෙන්න පුළුවන් percentage එකක් විදියට. ප්‍රතිශතයක් විදියට. අපිට final volume එක ප්‍රතිශතයක් විදියට දක්වන්න පුළුවන්. ආයෙ පුළුවන් අපිට ratio strength එකක් විදියට. ඒ කිව්වේ ratio strength එකක් කියන්නේ මොකද්ද? අනුපාතයක් විදියට දක්වන්න පුළුවන්. ආයෙ පුළුවන් amount strength එකක් විදියට. amount strength එකක් විදියට. ඒ කිව්වේ යම් කිසි product එකක ඒකේ කිලෝ එකක කොච්චර ප්‍රමාණයක් තියෙනවද? කිලෝ එකක ග්‍රෑම් 2යි,
ලීටරයකට ග්‍රෑම් එකයි ඔහොම කියලා යම් කිසි ඒකකයකට තියෙන ප්‍රමාණය කියනවා. ඒකට කියන අපි amount strength එක. ratio strength එක කියන්නේ ingredient එක එකක් කියලා හිතලා ඒකේ මාධ්‍ය කොච්චර දෙනවද? 1:20 ද්‍රාවණ 1:20යි කොටස් එකකට කොටස් 40ක් තියෙනවා. 1:400 1:2000 ද්‍රාවණ වල එළවලු ඕන තරම් හදලා ඇති. right ඕවට කියන අපි ratio strength කියන amount strength percentage strength අපි pharmaceutical calculation එක බොහොම සරල එකකින් පටන් ගන්නයි යන්නේ. මේ සරල එකෙන්ම මොකද කරන්නේ වල අල්ලගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අනාතයි right එහෙනම් අපි යම් මේකේ pharmaceutical calculation මේ පාඩම අපි කරන්නේ pharmaceutics කියන subject එක යටතේ. හරිද වෙන්නේ? එහෙනම් අපි යම් pharmaceutical calculation පොඩි note එකක් දාගන්න. ඒ යටතේ අපි කරන දේවල්. ඔමින්න මම ඔයාලට මේත් එක්කම පෙන්නන්නම්. right pharmaceutical calculation ඒ යටතේ දාගමු අපි dilution right අපිට තියෙන හදන්න තියෙන ගණන් වර්ග තමයි මේ තියෙන්නේ. හරි මොනවාද? concentration, dilution, formulation, calculation of dose, හරි density, displacement value, හරි ඔය වගේ ගොඩාක් ගණන් වර්ග තියෙනවා හදන්න. හරි ඉතින් අපි ඔගෙන් බොහොම සරල එකකින් තමයි පටන් ගන්නෙ. ඒ තමයි dilution. right එහෙනම් අපි දාගමු පොඩි නෝට් එකක් ඔතන. හරි මේක දාගන්න. pharmaceutical calculation කියලා ලියලා dilution කියලා ලියාගන්න. ඒත් එක්කම අපි දාගමු there are several types of dilution. දැන් දාන්න. there are several types of dilution. एक simple dilution, දෙක multiple dilution, කීප වතාවක් dilute කරලා අපිට හදන්න වෙන ගණන්. තුන serial dilution, serial dilution. හරි ඒත් එක්කම ලියා ගන්න තව තරුවක් දාලා the way of expressing the strength are three types. අපි strength එක express කරන ආකාර තුනයි. හරි කියලා ලියලා එක percentage strength, ratio strength, amount strength. percentage strength, ratio strength and amount strength. right මේකෙන් අපි යන්
also තව කරුණක් දාලා ලියමු. also there are several types of there are several types of solution and mixture available. Mixtures කියලා දාලා අපි දාමු එක පළවෙනි එක මොනවාද? බරට බරක් තියෙනව නේද? weight by weight හරි මේක මිශ්‍රණයක්. දෙක weight by volume මොනවා හරි දියරයක් තුල ඝනයක් දිය කරලා. තුන්වෙනි එක volume by weight ඒ කියන්නේ මොනවා හරි ඝනයක් තුල ද්‍රවයක් දිය කරලා. හරි ඊළඟ volume by volume මොනවා හරි දියරයක් තුල දියරයක් දිය කරලා. මේ ආකාරයට අපි strength එක දාන්න පුළුවන්. හරි ප්‍රකාශ කරන්න පුළුවන්. right මේ ඔක්කොම ප්‍රකාශ කරන්නේ මේ ක්‍රම තුනේ. අපි එහෙනම් පොඩි උදාහරණයක් කියමු simple dilution එකකට. හරිද? simple dilution එක. right ඔයාලගේ exam එකේදී අහන්නේ මේ වගේ මොනවා හරි ගාණක් දීලා ඒකේ තියෙන එක percentage strength එකක් විදියට, ratio strength එකක් විදියට, amount strength එකක් විදියට පෙන්වන්න කියලා කියනවා. අන්න එතකොට තමයි පොඩ්ඩක් amount strength එහෙම කියපුවාම පොඩ්ඩක් නේද? දුම් යන්නේ. ඇයි ඒ? මතක නෑනේ මොකද්ද මේ කියන්නේ කියලා. ratio strength එකක් හොයන විදිය මතක නෑ. හරි? right. අපි යන්නේ එහෙනම් ඔය ඔක්කොම මතකයන් ආපහු මතක් කරගන්න. මේ ඔයාලා කරපුවා අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. right. ඔයාලා මම පොඩ්ඩක් ආපහු අර slide එක share කරන්නම්. මේ විදියට බලන්න. මොකද ඔයාලා ගිය අවුරුද්දේ තිබ්බ එක්සෑම් එකේ ගණන් වලට වැඩි තැනක් තිබ්බා. දෙවෙනි පේපර් එකත් වැඩිපුර ගණන් හදන් තිබ්බා. මේ දවස්වල යනවා ඒකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක කියන්නේ OSPI. හරි? ඒකේ වැඩිපුර තියෙන ගණන් තමයි. ඒක නිසා අපි ගණන් හදමු නේද? බය වෙන්න දෙයක් නැහැ. right. මොකද්ද මේ කියන්නේ? simple dilution කියලා මාතෘකාව ලියාගන්න. හරි? ඒකල දාගන්න මෙන්න මේ විදිහට. When a product is diluted, there is a change in the amount of product, even though the quantity of ingredient remains unchanged. මොකෝදයක් අපි dilute කරපුවාම ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස තමයි ඒකේ active ingredient එකේ එලෙසම තියෙද්දී ඒක දිය කරලා තියෙන මාධ්‍ය වෙනස් කිරීම වැඩි කිරීම තමයි අපි dilution එකක් කියලා කියන්නේ. හරිද? ඒකින්ද අපි ඒක සරලව දාගමු නේ. When a product is diluted මොනවාරි product එකක් dilute කරපුවාම there is a change in the amount of product එකේ ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. හරි? Even though the quantity of ingredient remains constant. මොනවාවත් ඒකේ ingredient එකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් හිතන්න බලන්න මෙහෙම. මේක ලියාගත්තා නේ හැමෝම. right. ඔය බලන්න. උදාහරණයක් හිතන්න මෙන්න මේ විදියට. හරි?
ඔයාලට තියෙනවා ග්‍රෑම් දෙකක්. හරි? සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරලා තියෙනවා in 100 ml මිලිලීටර් 100ක් තුල. මේක මොනවා කරනවද? ඩයලූට් කරනවා තව ජලය මිලිලීටර් 200ක් දාලා. හරි? අපි දාමු තව 400ක් and diluted with 300 ml water. මේක ප්‍රකාශ කරන්න කියනවා express the strength of final product. अंतिम प्रोडक्ट එකේ डायल्यूट කරාට පස්සේ प्रोडक्ट එකේ strength එක express කරන්න කියනවා ratio strength එකක් විදියට, amount strength එකක් විදියට සහ percentage strength එකක් විදියට. හරි? දැන් ඕක කිව්වහම මොකද කරන්නේ? ඉස්සල්ලාම කරන්න ඕනේ අපි ලියා ගන්න ඕනේ මේ කියපු කතාව. මොකද්ද? මේ බලන්න. අපි ගාව දැනට තියෙන ද්‍රාවණයක් සෝඩියම් ක්ලෝරයිඩ් මේකේ ග්‍රෑම් දෙකක් දිය කරලා තියෙනවා. ඒකේ මිලිලීටර් 100ක් තුල ජලයේ මිලිලීටර් 100ක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් දෙකක් දිය කරලා තියෙනවා. එතකොට මේකට තව ජලය දානවා අපි කොච්චරද? මේකට තව ජලය දානවා මිලිලීටර් 300ක්. දැන් ඔක්කොම පරිමාව කීයද? මිලිලීටර් 400යි. මේ 400 ඇතුලේ ග්‍රෑම් දෙකක් දිය කරලා තියෙනවා. එහෙනම් අපි දානවා ingredient එක කියලා ඉස්සල්ලාම ලියා ගන්නවා. ingredient. හරි? ingredient එක ග්‍රෑම් දෙකක් තියෙනවා. සම්පූර්ණ product එක මිලිලීටර් 100ක් තියෙනවා ආරම්භයේදී. හරිද? දැන් මොකද කරලා තියෙන්නේ මෙයාලා? ජලය දාලා තියෙනවා මිලිලීටර් තව 300ක්. එහෙනම් අපි මේක ඉස්සල්ලාම percentage එකක් විදිහට එක්ස්ප්‍රස් කරද්දී මොකද කරන්නේ? මේ දෙක එකතු කරගන්න වෙනවා. එහෙනම් 400ක් තුල ග්‍රෑම් දෙකක් දිය කරලා තියෙනවා. එහෙනම් 100ට කීයද? මේවා සරල ගණන්. හරි? 0.5 percentage. හැබැයි ඕක ඔතනින් ලියන අවස්ථාව හරියන්නේ නැහැ. මොකද ලියන්න ඕනේ? මේ තියෙන ඝනයක් ඒකින්ද weight කියලා දානවා. මේ තියෙන ද්‍රවයක් volume කියලා දානවා. weight by volume කියලා දෙන්නේ. ඊළඟට අපෙන් අහනවා ratio strength එකක් විදිහට ප්‍රකාශ කරන්නලු. කොහොමද තියෙන ingredient එක? දෙකයි. හරි? product එක කීයද? 400යි. දැන් ratio strength එකකින් මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ingredient එක එක වෙන්න ඕනේ. අපි 1:10 1:5000 එහෙමනේ කියන්නේ. ingredient එක එක වෙන්න නම් කීයද බෙදන්න ඕනේ? දෙකෙන් බෙදන්න ඕනේ. ඒකද දෙකෙන් හරියන්නේ මෙයක් දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් කීයද උත්තරේ? 1ට දෙක දෙකෙන් බෙදුවා එක 400 දෙකෙන් බෙදුවාම 200යි. 1ට 200යි. ratio strength එක 1ට 200යි. ඊට පස්සේ amount strength එකක් විදිහට ප්‍රකාශ කරන්න කියනවා. දැන් මෙතනදී එක වෙන්නේ මොකද්ද? අපි කිලෝ එකකට මෙච්චරයි. මිලිලීටර එකකට මෙච්චරයි කියලානේ කියන්නේ. එතකොට ඒක වෙන්න ඕනේ product එක තමයි එක වෙන්න ඕනේ. හරි? product should be the one. right? එහෙනම් මෙතනත් අපි ලියා ගන්නවා ග්‍රෑම් දෙකක් තියෙනවා 400ක් තුල. එහෙනම් මේක බෙදන්න ඕනේ කීයෙන්ද? 400ෙන් බෙදන්න ඕනේ. මොකද product එක තමයි එක වෙන්න ඕනේ. 400ෙන් බෙදනවා. මෙයත් ඒකින්ද 400ෙන් බෙදන්න වෙනවා. හරිනේ වැඩේ? 400 බෙදුවාම මිලිලීටර් 1යි එන්නේ. මිලිලීටර් එකක් තුල ග්‍රෑම් කීයක් තියෙනවද? හරි?
ග්‍රෑම් ඇවිල්ලා කීයක් තියෙනවද? අපි බෙදාගෙන යනවා. මේක සාමාන්‍යයෙන් බෙදන්න ඕනි. මේක මිලිග්‍රෑම් කරන්නත් පුළුවන්. කීයද මිලිග්‍රෑම් නම් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් කියන්නේ 2000යි. 1000 වැඩි වෙන්න බෑ නේද? මිලිග්‍රෑම් 2400 බැලුවොත් කීයද? 400 තියෙනවා 5. 5 මිලිග්‍රෑම් per ml කියලා උත්තර දෙන්න පුළුවන්. දැන් හරි නේද වැඩේ? 5 මිලිග්‍රෑම් per ml. ඔන්න ඔය විදිහට තමයි අපි රේෂියෝ ස්ට්‍රෙන්ත් එකක් හරි amount strength එකක් ඊට පස්සේ percentage strength එකක් විදිහට ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි example එකක් දාගමු නේද? දාගන්න example 1. ඊළඟ example එකකින් තනියෙන් තමයි හදන්න වෙන්නේ. දාගන්න 2 grams sodium chloride in 100 ml solution diluted with 300 ml water. Express the strength of final product as ratio strength, amount strength and percentage strength. එතකොට මොකද කරන්න ඕනේ ඉස්සල්ලාම? මේ කියපු කතාව පොඩ්ඩක් අයිනකින් ස්කෙච් එකක් ගහගන්න. නැත්තම් ගණන් වරදිනවා. දැන් දෙකක් තියෙනවා 100ක. තව වතුර 300ක් දාපුවම මොකද වෙන්නේ? මේකනේ අහන්නේ. ඉන්ග්‍රීඩියන්ට් එක කියලා ලියන්න, ප්‍රොඩක්ට් එක කියලා ලියන්න. ඉන්ග්‍රීඩියන්ට් එක ග්‍රෑම් 2යි, ප්‍රොඩක්ට් එක මුලදී 100යි. ඒකට වතුර 300ක් ඇඩ් කරා 400යි. එතකොට 400ක ග්‍රෑම් 2යි කියන්නේ 100ට කීයද? 100.5යි. right. මට දැනගන්න ඕනේ ඔයාලගෙන් දැන් මේක කරපු එක තේරුණාද කියලා. තේරුනේ නැත්නම් මම ආපහු කියලා දෙන්න. right. ඉරේෂා තේරුණාද? ඉරේෂා තේරුණාද? ඉරේෂා එහෙනවද මාව? කාට තේරුණාද? දිනේෂා ප්‍රියමාලි තේරුණාද? තේරුණාද? කවුද ඊට පස්සේ මල්ෂා තේරුණාද? right. ඊළඟට කවුද ඉන්නේ? දර්ශනී තේරුණාද? ඔව් සර්. ඊට පස්සේ හර්ෂණී තේරුණාද? කවුද? තුලීෂා තේරුණාද? තුලීෂා තේරුණාද? තේරුණාද කියන්නේ? ඔව් සර්. නිමේෂා තේරුණාද? ඔව් සර් තේරුණා. පාතිමා තේරුණාද? ඔව් සර්. හිරුනි තේරුණාද? හිරුනි තේරුණාද? හිරුනි තේරුණාද? කියන්නේ හිරුනි තේරුණාද නැද්ද? right. දිලීපා හරි දිලීපා අමාලි තේරුණාද? තේරුණා සර්. right. හරිද? චාමික හරිද? සර් කියන්නේ මේ රේෂියෝ
ස්ට්‍රෙන්ත් වලදී ඉන්ග්‍රීඩියන්ට් එකේ යගේ තමයි එක වෙන්න ඕනනේ. රේෂියෝ ස්ට්‍රෙන්ත් එකේ ඉන්ග්‍රීඩියන්ට් එක යගේ එක වෙන්න ඕනේ. ඒකයි අපි දෙකෙන් බෙදුවේ. හරි? ඊට පස්සේ මේ amount strength වලදී product එකේ යගේ එක වෙන්න ඕනනේ. වෙන්න ඕනේ. ඒකයි අපි ඒක 400 බෙදුවේ. හරිද? ඒක නිසා තමයි ඒක 400ෙන් බෙදන්නේ නේ. එහෙන් බෙදන්නේ. right. කවුද මේ හරි. පවිත්‍රා නේද? පවිත්‍රා ගුණසේකර තේරුණාද? ඔව් සර්. right එහෙනම් අනිත් හැමෝටම තේරුණානේ? right එහෙනම් මම මේ දෙන ගාන බලමු ගණන්කාරයෝ ටික කරයිද කියලා. හරි right බලමු. ඔන්න එහෙනම් මම දෙනවා පළවෙනි ගාන. හරිද? තනියම හදන්නේ right මෙන්න ගාන. A product consists of a solid ingredient in solid vehicle. හරි? solid ingredient එකක් තියෙනවා solid vehicle එකක් තුල. ඒ කියන්නේ powder එකක් තුල powder එකක් mix කරලායි තියෙන්නේ මේ. 2 gram of the solid ingredient is contained in 500 gram of product. 500ක gram දෙකක් තියෙනවා. A further 250 gram of vehicle is added to the product. තවත් vehicle එක. ඒ කියන්නේ මාධ්‍යයෙන් 250ක් add කරනවා. Find the concentration of diluted mixture as percentage strength, ratio strength and amount strength in milligram per gram. මෙන්න මේක ලියා ගන්න. අපි බලමු කොහොමද කට්ටිය කරන්න කියලා නේද? පේනවද මේක? පේනව නේද? ටිකක් ලොකු කරන්න වෙයිද? right. හරිද? right. හරි. හරිද හැමෝම ලියාගත්තද? ලියාගත්තා නම් හදන්න පුළුවන්. තනියම හදන්න අර විදියට amount strength එක, ratio strength එක, percentage strength එක. හරි හදපු කට්ටියට ඔයාලගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්. හදපු කට්ටියට ඔයාලගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න හදලා ඉවරලා. ඒ කිව්වේ ඕනනම් කැමරා එක අල්ලන්න ඔයාලා හදපු තැනට. ෆෝන් එකෙන් නම් ඔයාලට පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මොනවා කරලාද? ඕකේ තියෙන ඔය මේ යටප තියෙනවා බටන් එක ස්ක්‍රීන් ෂෙයා ස්ක්‍රීන් කියලා. හදලා ඉවරලා පුළුවන් නම් මට පෙන්වන්න. තව විනාඩියකින් තප්පර කිහිපයකින් ඩිස්කනෙක්ට් වෙයි. ඒ අතරේ ඔයාලා හදන්න මම ආපහු කනෙක්ට් කරනවා මේත් එක්කම. හදපු කට්ටිය මට පෙන්වන්න මම ඒක ලොකු කරලා බලන්න. දැන් ඩිස්කනෙක්ට් වෙයි. හදලා ඉවරෙච්ච ගමන් ඔයාලා මට පේන්න කැමරා එක ලියපු එකට අල්ලන්න. එතකොට හරි. මට ඒක බලන්න පුළුවන්.
හදපු කට්ටිය සිටීද? right. ඔන්න බලන්න. ඇදුවා නම් ඔයාලට පෙන්වන්න පුළුවන් කට්ටිය පෙන්වන්න. බලන්න. අර විදියමයි නේද? ග්‍රෑම් දෙකක් තියෙනවා පවුඩර් එකක් තුල. ඒකේ ග්‍රෑම් 500ක තමයි මික්ස් කරලා තියෙන්නේ. හරි? මේක මොනවා කරනවද? තව මේකට ඇඩ් කරනවා වෙහිකල් එකෙන් ග්‍රෑම් තව 250ක්. 250ක් ඇඩ් කරනවා. ඇඩ් කරපුවාම මොකද වෙන්නේ? 250ක් ඇඩ් කරපුවාම තාම සමහර අය කනෙක්ට් වෙනවා නේද? right. තාම කනෙක්ට් වෙන සමහර කට්ටිය හරි කමන්නේ. හරි. බලන්න මොකදනේ? ග්‍රෑම් 500ක් තියෙන එකට 250 සමහර අය උත්තර දාලා තියෙනවා 1000ක් මිලිග්‍රෑම් 175 කියලා. right අපි බලමු. රේෂියෝ ස්ට්‍රෙන්ත් එකේම කට්ටිය දානවා. හරි. කොහොම බලන්න. කාටරි මේ කනෙක්ට් වෙන්න අමාරු තත්ත්වයක් තියෙනවා කවුද පවිත්‍රා දිනසේක. හරි නේද? දැන් කනෙක්ට් වෙනවා. හරි. බලන්න. මේකෙදි අපි ඉස්සෙල්ලාම ලියන්නේ කොහොමද? ඔයාලගේ උත්තර හරියද කියලා බලමු. ඉන්ග්‍රීඩියන්ට් එක ගත්තා. හරි. ප්‍රොඩක්ට් එක ගත්තා. ඉන්ග්‍රීඩියන්ට් එක ඇවිල්ලා ග්‍රෑම් 2යි තියෙන්නේ. ප්‍රොඩක්ට් එක ග්‍රෑම් 500යි තියෙන්නේ. ඒකට අපි එකතු කරනවා ග්‍රෑම් 250. ග්‍රෑම් 250. හරි? එතකොට මොකද උනේ? ඔක්කොම ග්‍රෑම් 750යි. මේ 750ක තියෙනවා ග්‍රෑම් 2ක්. එහෙනම් 100කට කීයද? කීයද උත්තරේ? 20 බෙදීම 75. බෙදන්න බැරිද? කොහොමද බෙදන්නේ? කියන්න බලන්න. 75 ඒවා නෑ. 275 ඒවා කීයද? 2යි. 5075 ඒවා නෑ. 575 ඒවා කීයද? 7යි. ඒ ඇති. මොකද්ද දාන්නේ මෙතන? මෙතනත් බරක් තියෙන්නේ මෙතනත් බරක් තියෙන්නේ. weight by weight. හරි? ඊට පස්සේ යනවා මම ratio strength එක. මේක ඇවිල්ලා percentage. ratio strength එක ගත්තාම ග්‍රෑම් දෙකක් තියෙනවා 750ක. එහෙනම් ratio strength එක හොයන්න අපි බෙදන්න ඕන ingredient එකම දෙකෙන්. නේද? ingredient එක දෙකෙන් බෙදන්න සිද්ධ වෙනවා. කීයද එතකොට? 1යි. හරි? මේකෙදි මේකත් අපිට කීයද බෙදන්න ඕනේ? දෙකෙන්. එතකොට කීයද? 375 නේද? 375. එහෙනම් එකට 375 කියලා කියන්න පුළුවන්. අපි බලමු amount strength එක. amount strength එකක් තියෙන දෙක බෙදී දෙකක් ග්‍රෑම් තියෙනවා 750 ග්‍රෑම් තුල. ඒකත් අපිට බෙදන්න වෙන්නේ මොකෙන්ද? ප්‍රොඩක්ට් එකේ අගයෙන් 750න් බෙදනවා. මේකත් 750න් බෙදන්න වෙනවා. හරි? දැන් මොකද මේ මෙතන නම් එක ආවා. ඒ කියනවාද ග්‍රෑම් එකක. ග්‍රෑම් එකක. දැන් ප්‍රශ්නේ අහලා තියෙනවා එක තැනක ඒ amount strength එක ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද කියලා අහලා තියෙනවා. එතකොට මේක අපිට මිලිග්‍රෑම් කරන්න පුළුවන්. 2000 ග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000යි ග්‍රෑම් දෙකට 2000යි. 2750න් බෙදන්න ඕනේ. කීය දෙන්නේ උත්තරේ? 2750න් බෙදුවාම සාමාන්‍යයෙන් අපි දෙනවා 2.7ක්. මොනවාද? මිලිග්‍රෑම්. ඒ ග්‍රෑම් එකට මිලිග්‍රෑම් 2.7ක් තියෙනවා කියලා.
ඕක තමයි උත්තරේ. හරිනේ වැඩේ නේද? හරි නේද? දැන් ඔයාලට හොයාගන්න පුළුවන් නේද? මොකද්ද amount strength එක? මොකද්ද ratio strength එක? මොකද්ද percentage strength එක කියලා මේවා O level ගන්න. හරි? මම ලොකු දෙයක් නෑ. right. මම හිතනවා හැමෝගෙම මේක හරි ඇති කියලා. හැමෝගෙම හරි ගියාද වැරදුනාද? ඉබ්බ ටිකක් නැති වුණාද? හරි? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. right. එහෙනම් මම ඔයාලට තනියෙන් හදන්න ඊළඟ ගාන. හරි? මේක විතරයි මේ සිම්පල් ඩයලොජන් වලින් දෙන්නේ ආය ගණන් දෙන්නේ නැහැ හදන්න අන්තිම ගෙදරදී ඈ. right. ඔන්න එහෙනම් අපි යනවා ඊළඟ ගානට. right. මෙසේජ් එකක් දාලා තිනවා බලමු. පාතිමාට රේෂියෝ ස්ට්‍රෙන්ත් එක ඇවිත් තියෙන්නේ 1000 මිලිග්‍රෑම්ට 375යි. 1000 එක දාන්න රේෂියෝ ස්ට්‍රෙන්ත් එකක් දාද්දි පාතිමා 1000 මිලිග්‍රෑම්ට 375 කියලා දාන්න එපා. එකම එකකින් දාන්න. එකට 1000 එකට 375 කියලා දාන්න. එහෙම දාන්න නැත්නම් මෙතන මේ ස්ට්‍රෙන්ත් එකක් අපි මේ සඳහන් කරන්නේ නැහැ. මේ ඒකකයක් සඳහන් කරන්නේ නැහැ රේෂියෝ ස්ට්‍රෙන්ත් එකකදී. එකම එකකින් දෙන්න ඕනේ. Okay, sir. right. ඔය බලන්න එහෙනම් අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එක්සැම්පල් එක. මේ අර එක්සැම්පල් එක හදන විදිය වැල්වට අරන් දාලා හදන්න ඕනේ. අපි සරලව හදමු. right. ඔන්න දෙවෙනි එක්සැම්පල් එක. අපි බලමු මේක කවුද හදන්නේ කියලා. හරි මේක තනියෙන් හදන්න වෙන්න 100 ml of 1 in 50 weight by volume solution is diluted to 1000 ml. හරි මිලිලීටර් 100ක් තියෙනවා එකට 50. හරි ඒක 1000ක් දක්වා තනුක කරපුවාම ලැබෙන ෆයිනල් ප්‍රොඩක්ට් එකේ හරි ස්ට්‍රෙන්ත් එක ප්‍රකාශ කරන්න කියනවා percentage strength එකක් විදියට ratio strength එකක් විදියට සහ amount strength එකක් විදියට amount strength එක මිලිලීටර එකකට මිලිග්‍රෑම් කීයද කියලායි දෙන්න ඕනේ right වැඩ පටන් ගමු එහෙනම් ප්‍රශ්නයක් තියෙනවද අහන්න ප්‍රශ්න තියෙනවද ඔයාලගේ බලන්න right එදවල කවුරු හරි කොහොම බලා ගන්න මම හදන්න ඕන තමයි කෙච් එකක් ඉඳ ගන්න පුළුවන් දෙමෙන්නේ ඕම් බලන්න ඩ්‍රොප් කෙච් එක හරි මිලිලීටර් 100ක් තියෙනවා ඒ ද්‍රාවණයේ එකට 50 ද්‍රාවණය යන්නේ ඒකේ තියෙනවා 1 in 50 නේද 1 in 50 ද්‍රාවණයක් ඒකේ තේරුම මොකද්ද ඒකේ තේරුම තමයි මිලිලීටර් 50ක් තුල ග්‍රෑම් එකක් ඉහළම තියෙනවා කියන්නේ දැන් අපි දැන් කොච්චරද තියෙන්නේ 100ක් හරි 100ක් එහෙනම් 100 එක කොච්චරක් තියෙනවද ග්‍රෑම් කියලා ගන්න
කීයද 100ක ග්‍රෑම් එහෙනම් 2යි. හරි මේක තමයි කණුක කියලා තියෙන්නේ 1000ක් දක්වා මිලිලීටර් 1000ක් දක්වා ඔයාලට පේන ඇති මේ ගානේ බලන්න ඔය හරි වැදගත් මෙන්න මේ අකුරු ටික හරි බලන්න මේකේ තියෙන diluted to බලන්න මේ 2 කිව්වොත් ඒක තේරුම දක්වා diluted with කිව්වොත් තව 1000ක් එක්ක 2 කිව්වොත් 1000ක් දක්වා අන්න ඔය වචනේ හරියට අල්ලගන්න right දැන් මෙයාලා මොකද කියන්නේ මේ 100 1000 දක්වා dilute කරනවා හරි එහෙනම් අපි දාගමු දැන් ඔය කතාවේ ingredient එක ඊට පස්සේ product එක ingredient එක කීයද කීයක් තියෙනවද ග්‍රෑම් දෙකක් තියෙනවා කොච්චරද 100 ml හරි 100 ml right එතකොට මේකේ percentage එක කිව්ව දක්වපුවාම මේක 1000 දක්වාද dilute කරලා තියෙන්නේ දැන් 1000ක තියෙනවා 2 ග්‍රෑම් එහෙනම් 1000ක 2යි නම් 100ක තියෙනවා කීයද 10යි දශම 2යි නේද මොනවද දානවද දැන් weight by volume අයියේ ග්‍රෑම් ගානක් තියෙන්නේ පරිමාවක් තියෙනවා ඊළඟට එනවා මම ratio strength එකට ඒකෙන් කියන කොහොමද ග්‍රෑම් දෙකක් තියෙනවා 1000 ml වල එහෙනම් ratio එකක් කියද්දී අපි බෙදන්නේ ingredient එකේ යගේ කීයද ingredient එක දෙකෙන් බෙදුවම එකක් වෙනවා එකට 1000 දෙකෙන් බෙදුවම 500යි එකට 500යි හරි ඊට පස්සේ amount strength එකේ ග්‍රෑම් දෙකක් තියෙනවා 1000 හරි එතකොට මෙයාලා ඔය ප්‍රශ්නේ කියලා තිය අන්තිමට මොකක් කියලාද උත්තරේ දෙන්න කියන්නේ express as milligram per ml මෙතන milligram per ml කියලා කියන්නේ අපිට එතකොට ඒ විදිහට තමයි දෙන්න ඕනේ බලමු milligram per ml right එහෙනම් මොකද කරන්න ඕනේ මේක බෙදන්න 1000 මෙයන් 1000 බෙදන්න වෙනවා හැබැයි මේක මිලිග්‍රෑම් කරන්න ඕනේ ග්‍රෑම් දෙකට මිලිග්‍රෑම් කීයද 2000යි right එහෙනම් මෙතන දෙන්න ඕනේ 10000 මිලිලීටර් එකක් තුල ග්‍රෑම් කීයක් තියෙනවද මිලිග්‍රෑම් දෙකක් 2 milligram per ml right percentage strength එක 0.2% අන්න මෙතන ග්‍රෑම් ml කියලා දාන්න එපා කාගෙද මේ කවුද මල්ෂා නේද මල්ෂා ඔයා මෙතන මේ percentage strength එකේ ග්‍රෑම් per ml කියලා දාලා දෙන්න. එහෙම දාන්න එපා. දාන්න ඕනේ මොකද්ද? weight by volume කියලා දාන්න percentage. අර chemistry වලදී අපි කියන්නේ බරට පරිමාවක් කියලා. හැබැයි ඔයාලට දාන්න පුළුවන් මෙතනදී ඔය කතාව. amount strength එක අපි දෙද්දී 2 gram per ml කියන එක දාන්න. හරි? හරි ඔයාලා උත්සාහ කරන්න හොඳයි. හැමෝටම තේරුණාද? අවුලක් තියෙනවා නම් දැන් මෙසේජ් එකක් දාන්න තේරුන්නේ නැහැ කියලා. ඒක මම අපහු කියලා දෙන්න. හරිද වැඩේ? හරි නේද? right. ප්‍රශ්නයක් තිබෙනවද? right. එහෙනම් ඔයාලට මම යෙදෙනදී හදන්න ගණන් දෙකක් දෙන්න. මේ දෙක හදන්න. හරිද? right. එහෙනම් අපි දාගමු. ඔය අද දවසට මම උත්තරය කරන්නේ. හරි. ඒක ඔයාලා කිසි ගැටලුවක් මේකේ කැල්කුලේෂන් ගොඩාක් තියෙනවා. සුප ප්‍රමාණයක් තියෙනවා හදන්න. අපි හැමදාම ටික ටික කරමු. එතකොට අවසන් වෙනකොට කැල්කුලේෂන් ටික ඉස්සරින්ම හොඳ මට්ටමකට එනවා. හරි? right. එහෙනම් දාගන්න ඔයාලා ගෙදරදී කරන මේක ගෙදරදී කරනගෙන ඉල්ලන්න තියෙන්නේ මම බලන්නේ මට තියාගන්න ඔයාලා හදලා ගෲප් එකට දාන්න උත්තරේ. right. පළවෙනි ප්‍රශ්නේ
පළවෙනි එක uh, 2 in 60 weight by volume solution 200 ml, right? Diluted with 300 ml water, 300 ml water, and express the final strength as percentage ratio strength and amount strength දෙක 100 ml of 20% Cetrimide shampoo. මොනවද මේ Cetrimide shampoo පාවිච්චි කරන්නේ? Cetrimide shampoo. අපි ගන්න මොනවද? මේක ඇන්ටිසෙප්ටික් එකක්. මේකෙන් අපි පාවිච්චි කරන්නේ ඇන්ටි ඩැන්ඩ්‍රෆ්. හරි? ස්ටෝරි වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. Cetrimide shampoo මේක හදනකොට අපි මොකද කරන්නේ? මද රස්න උණු වතුරයි ගන්නෙ. Cetrimide කියන්නේ ඇල් වතුරේ දිය වෙන්නේ සෙවල වගේ જાතියක්. හරි? පවුඩර් එකක් තියෙන මේක වතුර ගෑදුවම සෙවල වගේ වෙනවා. අපි අල්ලද්දි සෙවල වගේ දැනෙනවා. මේක මොකද වෙන්නේ? මේක ඇල් වතුරේ නෙමෙයි ඉක්මනින් දිය වෙන්නේ උණු වතුරේ. අපි ඉතින් ගොඩාක් අපි හොස්පිටල් වලේම හදනකොට මොකද කරන්නේ? ලොකු බේසමක් වතුර එකක් උණු කරනවා ලීටර් 20ක විතර බේසමක්. ඔකට 10% අපි එකතු කරනවා ඇඩ් කරනවා 10% 20% 5% කියලා එක හදනවා. ඇඩ් කරලා මොකද කරන්නේ? උණු වතුර දාලා තියලා තියෙනවා. පැයක් එකමාරක් විතර ඇති හුඟට මික්ස් වෙලා දිය වෙලා තියෙනවා. නැත්තම් අරක දඟලන්න ඕනේ කරක. එහෙම ඕනේ. උණු වතුර එකට අංගල දෙනවා. දැන් හානියක් වෙන්නේ නැහැ. Right. 100 ml 20% Cetrimide shampoo diluted to 500 ml of 500 ml. Express the final strength as percentage strength, ratio strength, and amount strength. Where? දෙකක් ඉන්නවා නේ. අන්නේ ලියාගත්ත නේද හැමෝම? නැද්ද? Sir, 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 sir. මේ අර ඉස්සෙල්ලා ගානේ අර ඉන්ග්‍රීඩියන්ට් එක ග්‍රෑම් 2යි කියලා හොයාගත්ත එක චුට්ටක් ආයි කියලා දෙන්න පුළුවන්ද? ඉන්ග්‍රීඩියන්ට් එක ඒ ගානේ විදියට මේක අනිත්
ඒකේ තියෙන්නේ 1 in 50 1 100 ml තියෙනවා කියලා කිව්වේ. හරිද? මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි ගෑස් එක බලන්න බරක් තියෙනවා ගෑස් එක මිලිමීටර 50ක. ගෑස් එකක් තියෙනවා මිලිමීටර 50ක. හැබැයි අපි ගාව දීලා දෙනකොට කියන්නේ මිලිමීටර 100ක්. එහෙනම් 100ට මොකද? ඒක මේ ගාවනේ ගෑස් එකක් තියෙනවා 50ක. හරි අපිට හැබැයි දීලා තියෙන මිලිමීටර 100ක්. එහෙනම් 100ට මොකද? 50ක එකයි 100ට 50ට එකයි. හරි. මොනවද අපි ගත්තේ? හරි. Thank you sir. හරි. දැන් ඔන්න මම ගණන් ඔතනින් නවත්තනවා. අපි ඊළඟ දවසේ මේකේ ඊළඟ කොටසට යමු. ඩයලේෂන් වල මල්ටිපල් ඩයලේෂන් ඒක පිළිවෙලට යමු. එතකොට මේක අවුලක් වෙන්නේ නැහැ. right. දැන් යනවා මම ඔයාලගේ ජීවිතයේ අවසන් කරපු දැනට ෆාමකොලොජි. ෆාමකොලොජි අපි ජීවිතයේ අවසන් කරේ කොතනද? අපි ඇන්ටිප්ලේට්ලට් කතා කරා. right. ප්‍රශ්නයක් අහගෙන අනේ සර් සිග්නල් අවුල් වුණා. ගණන් දෙකක් කියනවද? හරි ගණන් දෙක කවුරු හරි ළමයෙක් මේ ෆොටෝ එකක් ගන්න ටග් ගාලා ගෲප් එකට දාන්න. හරි නේද? මම දීපු ගණන් දෙක ඔයාලට මේ අනිවාර්යෙන් ගෲප් එකට දායි. ඔයාලා ගන්න එකක් මම ක්ලාස් එකේ කරලා දාන්න. ගණන් දෙක ගැන ගැඹුරට කරගන්න එපා. අනිවාර්යෙන් මේ දෙක දාන්න. එතෙන් කවුරු හරි දැන් කෙනෙක් ඉන්නවද? ඔයාලා ලියාගත්ත එක ෆොටෝ එකක් දාලා ගෲප් එකට දාන්න. හරි නේද? right. අපි යන්නේ මේකට ඇන්ටිප්ලේට්ලට්. මටත් බය වෙන්න එපා වීඩියෝ එක මම දානවා අද රෑ වෙද්දී. හරි? right. ඇන්ටිප්ලේට්ලට් වල අපි කතා කරේ මොනවාද? ඉතින් කතා කරා ඇස්ප්‍රින් අපි අවසන් කරා නේද? මතක ඇති. ඇස්ප්‍රින් පටන් ගත්තේ ඇස්ප්‍රින් ගැන කියලා. මේ අහගන්නකො. ඔයාලට ඇස්ප්‍රින් වල ඇක්ෂන් එක මතක් වෙන්නේ නැති දැන්. මොනවාද ඇස්ප්‍රින් වල ඇක්ෂන් එක? arachidonic acid වලින් arachidonic acid වලින් thromboxane A2 හැදුනොත් thromboxane A2 හැදුනොත් මොනවද වෙනවා කියන්නේ? adenylate cyclase නිෂේධනය වෙනවා කියලා කිව්වා. නේද? මෙයා හැදුනොත් adenylate cyclase inhibit කරනවා කියලා කිව්වා. adenylate cyclase කරගත්තේ මොනවද? cyclic AMP වලට. cyclic AMP level එක වැඩි වෙන platelet activity එක අඩු වෙනවා. අපි බලාපොරොත්තු මේක. හරි? cyclic AMP නිෂ්පාදනය කරන්නේ මෙයා. විනාශ කරන්නේ කවුද? phosphodiesterase කියන එන්සයිම් එක. හරි? right. arachidonic acid වලින් තව එකක් හැදුවා කිව්වම. ඒ කිව්වේ phosphocycline. මෙයා ඇවිල්ලා adenylate cyclase හදවත උත්තේජනය කරනවා. stimulate කරනවා. ඔක තමයි මේ සතියේ කතාව නේද? මේකෙදි අපි aspirin වල action එක කිව්වේ මොකද්ද? මෙන්න මේක. arachidonic acid වලින් thromboxane A2 හැදෙන එක වළක්වනවා. ඒක වළක්වපුවාම මොකද වෙන්නේ? adenylate cyclase level එක වැඩි වෙනවා. නේද? අයිය මේක ඉන්හිබිට් කරනවා කියන්නේ. එයා නැති වුණා කියන්නේ එයාගේ level එක වැඩි වෙනවා. හරි? right. ඕක තමයි අපි ඔය ජීවිතයේ කිව්වේ. ඊට පස්සේ අපි කතා කරා aspirin වල සාමාන්‍ය දේවල් ටික. දන්න ටික. මොනවද දන්නේ? අපි දන්නවා effect කීපයක් කිව්වා. analgesic, antiplatelet, anti-inflammatory, fever වලට ගන්නවා. ඒ කියන්නේ antipyretic කියලා කොහොම කියලා කිව්වා. හරිද? ඉතින් මේකේ low dose එකක් දෙනකොට හරි? low dose එක මිලිග්‍රෑම් 75 සිට මිලිග්‍රෑම් 150 වගේ වෙනකල් දුන්නොත් මොකද වෙන්නේ? එතකොට තේරෙනවා antiplatelet effect එක. හරි
antiplatelet effect එක පෙන්වනවා. එතකොට මේකේ more than 150 ගත්තොත් මොනවද වෙන්නේ? anti inflammatory ප්‍රදාහයේ තෙරලිව ඒ වගේම high dose එකදී වේදනාවක් අඩු කරනවා. analgesic effect වෙන්නනවා. හරිද? analgesic effect වෙනවා. ඊළඟට aspirin natural source එක අපි කතා කරා. මොනවද? ඒ කාලේ මොකද්ද? යම් තාපයකින් යම් විෂක් අරගෙන සමහර අය මොකද කරේ? බිව්වා. මොකද උන්නට ඇඟපත වේදනාවට මේවට. ඇත්තට මෙතන කෙමිස්ට් කෙනෙක් ගිහිල්ලා චෙක් කරලා බලනවා මොකද්ද මේකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක. ඇත්තට මේකේ කෙමිකල් එක කියලා බලපුවාම තියෙන්නේ මොනවද? සැලිසිලික් ඇසිඩ්. ඒ ප්ලාන්ට් එක තමයි විලෝ ප්ලාන්ට් එක. විලෝ ප්ලාන්ට් එකේ පොත්ත තමයි මෙයාලා ඒ දවස්වල ඉස්මෑරම් දීවේ. එහෙනම් මොකද හිතෙන්නේ? මේ ශාකය අපි මොනවා වෙනවද? මේ ශාකය අපි යම් කිසි කෙමිකල් එකක් තියෙනවා. ඒ තමයි ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්. මේ ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ් ගත්තහම හරි අපිට වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ දවස්වල ගස් කපකපු මේවා කරාට දැන් අපි ඒව කරන්න යන්නේ නැහැ. දැන් අපිට මේවා හදන්න පුළුවන් මොන ක්‍රමෙන්ද? රීක්‍රිස්ටලයිසේෂන් කියන ක්‍රමෙන් කුකීවව ඇස්පිරින් හදනවා. ඇස්පිරින් මම හදලා තියෙනවා. මම ඉගෙන ගන්න කාලේ හරි ප්‍රැක්ටිකල් වල තියෙන ඇස්පිරින් හදන්නේ. හරි මේ ඇස්පිරින් ගත්තහම නීඩල් ලයික් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරි නීඩල් එකක් වගේ කූරු වගේ දිලිසෙන පලිඟු වගේ දේවල්. හරිද? දිලිසෙනවා. ඒ කියන්නේ ඇස්පිරින් කියන එක quickly decompose වෙනවා. ඒ කියන්නේ ජලය ඇබ්සෝබ් කරගෙන හයිඩ්‍රොලයිස් වෙනකන් දාලා. මොනවා බවටපත් වෙන්නේ? ඇසිඩ් දෙකක් බවට පරිවර්තන වෙනවා. මොනවද? ඇසිටික් ඇසිඩ් සහ සැලිසිලික් ඇසිඩ් බවට පරිවර්තන වෙනවා. ඒකෙන්ද ලංකාවේ විශේෂයෙන් අපේ ඖෂධ හදන නිෂ්පාදනාගාරයේ කොහෙද? State Pharmaceutical Manufacturing Corporation SPMC එක. තියෙන රත්මලානේ නේද? ඉතින් ඕකේ මොකද වෙන්නේ? කොළඹවට ගත්තම relative humidity එක. හරි ආර්ද්‍රතාවය සාමාන්‍යයෙන් කොච්චරද කියලා? 80 පැනලා. ඉතින් ලංකාවේ කිසිම දවසක ඇස්පිරින් හදපු කම්පැනියක් සාර්ථක වෙන්නේ නැහැ. ඇයි ඒ? ඇස්පිරින් හදන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? හදන්න ගන්නකොටම RH වැඩි වෙන්නේ ඩිකම්පෝස් වෙනවා. එමෙ හැදුවත් වැඩි කාලයක් බෑ. ටික දවසයි තියාගන්න පුළුවන්. ඇයි ඒ? ජලයේ උරාගෙන හයිඩ්‍රොලයිස් වෙනවා. මොනවා වගේ ඇසිටික් ඇසිඩ් සහ සැලිසිලික් ඇසිඩ්. බලන්න ඇසිටික් ඇසිඩ් කියන්නේ මොකද්ද? විනිගර්. විනාගිරි. විනාගිරි. දැන් ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? ඒ තමයි ඔයාලගේ ෆාමසි එක සැලිසිලික් ඇසිඩ් ඇස්පිරින් බල්ක් කන්ටේනර් එකක් තියෙනවා නම් අන්කෝටඩ් කරපු ටැබ්ලට් එක. මිලිග්‍රෑම් 300 ටැබ්ලට් තියෙනවා නම් ඔයාලා මොකද්ද කරන්නේ? බෙහෙත අරගෙන මේක ඕපන් කරලා තියන්න එපා. හරි? අපි පිටි 10ක් පේෂන්ට් කෙනෙක් දෙන්න තියෙනවා. ඒකෙන් පිටි 10ක් අරගෙන ඕපන් කරලා තියන්න එපා. ඇයි ඒ? ඕපන් කරලා තිබ්බාම ජල වාෂ්ප උරාගෙන ඩිකම්පෝස් වෙනවාට ගලා හයිඩ්‍රොලයිස් වෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. මේ ඇස්පිරින් එක හොඳද නැද්ද කියලා. කොහොමද හොයන්නේ? ඒ තමයි අර ක්‍රිස්ටල් ලයික් හරි නීඩල් ලයික් ක්‍රිස්ටල්ස් තියෙනවා. අන්න ඒක එකක්. අපිට ඒක දැක්කම රැන්ඩර් එක අරලා බලපුවම ඇතුලේ දිලිසෙන කූරු වගේ දේවල් තියෙන්න පුළුවන්. ඇස්පිරින් කන්ටේනර් එක කරන් බලන්න. සාමාන්‍යයෙන් තියෙනවා. හරි? ඊළඟට ආය පොඩි දෙයක් තියෙනවා. නහය පොඩ්ඩක් ලං කරලා බලපුවහම හරි මොනවා වෙනවද? විනාගිරි සුවඳ එනවා. සාමාන්‍යයෙන් ඇස්පිරින් වලක තියෙනවා. හැබැයි ඒක තද බලයි ගොඩක් නියෝජනය වෙච්ච දෙන්න එපා කවදාවත් එහෙම ඖෂධයක් ලෙඩෙක්ට. ඇයි දෙන්න එපා කියන්නේ? දුන්නොත් එහෙම මේ සැලිසිලික් ඇසිඩ් තමයි යන්නේ බඩට. ඇසිඩ් දෙක මේ ඇසිඩ් දෙක මොනවා කරනවද? අපේ අභ්‍යන්තර ආමාශයේ ආස්තරණය මොනවා කරනවද? තුවාල ඇති කරනවා. බඩ වන වෙනවා. නේද? ඒ නිසා ඔයාලා කවදාකවත් එහෙම එකක් කියනවා දෙන්න එපා ඒක අයින් කරන්න. හරි? ඒ නිසා ඔයාලා ඒක දෙන්නුන්න කරන සේවයක් වෙනසලකා
ඒක අයින් කරන්න. එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕනේ දෙක ආරක්ෂා කරගන්න ඔයාලා ක්‍රියාත්මක වෙන්න. මොකද්ද කරන්න ඕනේ? කන්ටේනර් එක ක්ලෝස් කරන්න වහලා දාන්න පට්ටල දැක්කද? හරි? right. එහෙනම් ඇස්ප්‍රින් වල සාමාන්‍ය ෆිසිකල් නේම් එක තමයි ඔය. හරි? ඊළඟ කතාව. ඇස්ප්‍රින් අපි මොකටද දෙන්නේ? ඇස්ප්‍රින් දෙන්නේ මොකටද? ඇස්ප්‍රින් දෙනවා අපි විවිධ දේවල් වලට. ඒ තමයි එක ඇන්ටි ප්ලේට්ලට් ඉෆෙක්ට් එක අවශ්‍ය වුණාම අපිට දෙන්න පුළුවන්. දෙවෙනි එක වේදනාව ආපුවම ඇනර්ජෙටික් ඉෆෙක්ට් එක. හයි ඩෝස් එකක් දුන්නා පේන් කිලර් එකක් ඉදිරියට. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. පේන් කිලර් එකක් ඉදිරියට පාවිච්චි කරනකොට ඇස්ප්‍රින් ඉස්සර කාලේ ඩිස්ප්‍රින් කියන එකක් තිබ්බ බ්‍රෑන්ඩ් එකක්. මේ ඩිස්ප්‍රින් දෙනකොට මොකද වෙන්නේ? ඩිස්ප්‍රින් කියන එක ඉක්මනින් මොනවාද බියලා බුබුල් ගදා මේක ගත්තාම මොකද වෙන්නේ? වේදනාව නැති වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආමාශය තුවාල වෙනවා, අක්මාවට හානි කරනවා, වකුගඩුවට හානි කරනවා. ඒ නිසා ඩිස්ප්‍රින් වේදනානාශක ගන්න එක නවත්තන්න. ඩිස්ප්‍රින් කියන එක නවත්තන්න. ඒ ගොඩාක් දෙනෙක් මේක ගත්ත වේදනානාශකයක් විදියට. ප්‍රශ්න වැඩි වුණා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඩ්‍රග් එක ප්‍රදාහය අඩු කරන්න, ඉන්ෆ්ලමේෂන් අඩු කරන්නත් දෙන්න පුළුවන්. හරි. ප්‍රදාහය අඩු කළ යුතුයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා. ඊළඟ එක තමයි උන්නට දෙනකොට පොඩි ගැටලුවක් ආවා. මොකද්ද? උණ කියන අවස්ථාවේදී අපි ඇක්ටින් දෙනකොට සලකා බලන කාරණා දෙකක්. උණ සමහර වෙලාවට ඇති වෙනවා මෙන්න මේ හින්දා. මොනවද? එකක් තමයි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ආවොත්. බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් මොනවා වෙනවද? විශේෂයෙන් ස්ට්‍රෙප්ටෝකොකයි වගේ ඉන්ෆෙක්ට් වුණාම හැදෙනවා මොකද්ද? රූමැටික් ෆීවර්. රූමැටික් ෆීවර්. විශේෂයෙන් heart valve වගේ දේවල් ඩැමේජ් කරන්න ගන්නවා. හරි? අපි දානවා prosthetic valve. ඉතින් අපි valve දාන්න ගන්නවා ඒක නිසා. ඒ වගේ අවස්ථාවලදී ස්ට්‍රෙප්ටෝකොකස්ලා ආසාදනය කරලා මොනවද? heart valve ඩැමේජ් කරනවා. හරි? මේක විවිධ තැන් වලට ඇඟේ බලපෑම් ඇති කරනවා. ඒ නිසා rheumatic fever වලට drug of choice හොඳ drug එකක් ඉස්සර පාවිච්චි කරපු මොකද්ද? ඇස්ප්‍රින්. හරි? හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා. සමහර පොඩි ළමයිට වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් එක්ක උණ ආවොත් හරි? ඒ වගේ අවස්ථාවකදී පාවිච්චි කරන්න එපා කියලා World Health Organization එක කියලා තියෙනවා. එයාලට කවුද කිව්වේ? එයාලට කිව්වේ සිටියා එක්තරා පීඩියාට්‍රිෂියන් කෙනෙක් වයි කියලා. මොකක්? වයි. වයි මොකද කරේ? වයි කියන පීඩියාට්‍රිෂියන් මොකද කරේ? මෙයා මෙන්න මේ දෙකොල්ල වෙන් කරලා ගත්තා. එයා ගාවට එන ළමයිනේ චින්නනන්තියේ මෙයා එනවා ආගම මේ දෙකොල්ල වෙන් කරලා ඇස්ප්‍රින් දුන්න දෙකොල්ලන්ට වෙනම. දීලා නිරීක්ෂණය කරා වෙන වෙනම මොකද වෙන්නේ කියලා. හරි මොනවා වෙන්නේ නැද්ද? බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එක ආපු කට්ටියට මේක දුන්නාම හොඳටම ඉෆෙක්ටිව් එක ලැබුණා. ඒ කියන්නේ මෙයාගේ වේදනාව උන්න හරි සියල්ල අඩු වෙලා ගියා. ප්‍රදාහය අඩු වෙලා ගියා ඇස්ප්‍රින් දුන්නා. හැබැයි වෛරල් ඉන්ෆෙක්ෂන් එක ආපු කට්ටියට මේක දුන්නාම පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමයි brain tissue inflammation වෙන්න පටන් ගන්නවා. ප්‍රදාහයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වයි කිව්වා මෙහෙම කතාවක්. Children under 12 years දෙන්න එපා කොහොමද මේ drug එක. දෙන්න එපා කියලා කිව්වා. ඒකට හේතුවත් එයා ඉදිරිපත් කරා. ඒක ඉදිරිපත් කරේ සාමාන්‍යයෙන් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් විශේෂයෙන් කවසාකි සින්ඩ්‍රෝම් වගේ අවස්ථාවලදී මේ drug එක අපි පාවිච්චි කරනවා. ආවොත් ප්‍රශ්නයක් නැහැ. හරි? viral infection එකක් ආවොත් එයා කිව්වා brain tissue inflammation වෙනවා මේක දෙන්න එපා මේ ප්‍රශ්නේ එනවා කියලා. ඉතින් World Health Organization එක කිව්වහම දැන් මේ ලෙඩේට නමක් දාන්නද? මොකක් හරි කියන්නද? ඉතින් මේ හොයාගත්ත මෙයාට කරුත්යක් විදියට මෙයා කිව්වා
Trigate syndrome එකට දෙන්න එපා. Try හොයාගත්ත syndrome එක. ඒ තමයි viral infection එකක් එක්ක එන කට්ටියට දෙන්න එපා. ඒකට කියනවා Y syndrome කියලා. ඒ කට්ටියට අපි දෙන්නේ නෑ aspirin. කොටකයිද aspirin දෙන්නේ. පොදුවේ DNS එකේ සඳහන් කරලා තියෙනවා British Medical Journal එකේ children under 12 years aspirin කළා ඉන්නේ. දෙන්නේ නෑ. හරි? දෙන්නේ නෑ. එහෙනම් හරියන වැඩේ aspirin වල විශේෂයෙන් සරලවම වලට දෙන්නවනේ. ඩෙන්ගු ෆීවර් ඇති කරන්නේ කවුද? වෛරස්. හරි? නේද? මේ ඩෙන්ගු වලට අපි දෙනවද? නෑ. පට්ටිකා අඩු වෙනවා වේගෙන්. ඉතින් පට්ටිකා අඩු වෙද්දි මොකද වෙන්නේ? aspirin වලට පට්ටිකා වේගෙන් අඩු වෙනවා. හරි? දෙන්න එපා. ඊළඟට අදුම තියෙන ලෙඩුන්ට මේක දෙන්න එපා. ඇයි ඒ? අභ්‍යන්තර ආස්තරණය පිළිඳු පේශි සංකෝචනය කරනවා. ඒකට කියනවා වචනේ බ්‍රොන්කෝ ස්පැසම් වෙනවා කියලා. අදුම තියෙන එකට වේදනාව අඩු වෙන්න කියලා ඇස්පිරින් දෙන්න එපා. ඇයි? බ්‍රොන්කෝ ස්පැසම් වෙනවා. අදුම තවත් වර්ස් වෙලා භයානක වෙන්න පුළුවන්. හරි? බ්‍රොන්කෝ ස්පැසම්. බ්‍රොන්කෝ ස්පැසම්. එහෙනම් මතක තියාගන්න ඇස්පිරින් වල කොන්ට්‍රාඉන්ඩිකේෂන්ස් තියෙනවා. නේද? ඊට පස්සේ ඉන්ඩිකේෂන්ස් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. කාට හරි කියන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් ඇස්පිරින් වල ඉතින් කතාවනේ. එකක් තමයි මොකද්ද? පෙප්ටික් අල්සර්. ආමාශය තුවාල වෙනවා. ඇයි ඒ? සැලිසිලික් ඇසිඩ් තියෙනවා. ඊළඟ එක තමයි මොකද්ද? අපේ වකුගඩුවටයි අක්මාවටයි හානි කරනවා. renal and hepatic impairment ඇති. නැත්නම් damage ඇති කරනවා. හරි? ඊට පස්සේ මේක ගන්නේ aspirin acetyl salicylic acid salicylic වල සංවේදී කට්ටිය ඉන්නවා ඇලර්ජි තියෙන කට්ටිය ඉන්නවා හරි ඒ කට්ටියට ඇලර්ජි රියැක්ෂන් වෙන්න පුළුවන් ඊට පස්සේ acetyl salicylic acid අපේ ඇඟට හානි කරන්න පුළුවන් ඒකට අපි කියනවා සමහර අය ඇලර්ජි සමහර අය කන නිකන් සූදානම් අපි කියනවා ටින්චර්ස් කියලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඔකට පොදුවේ කියනවා salicylism මොන සිලිසම්ද salicylism salicylism හරි ඔය වගේ දේවල් වෙන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් විදියට හරිනේ එහෙනම් ඉන්ඩිකේෂන් දන්නවා කන්ට්‍රා ඉන්ඩිකේෂන් දන්නවා සයිඩ් ඉෆෙක්ට් දන්නවා පාවුනවා රයිට් එහෙනම් අපි දාගමු aspirin කියන පොඩි නෝට් එකක් Sir, pregnancy වලට කොහොමද sir? Pregnancy වලට contraindicated ද? එහෙමයි. pregnancy වලදී aspirin කියන එක අපි සාමාන්‍යයෙන් pregnancy වලදී bleeding එන්න පුළුවන්. හරිද? මේ aspirin කියන එක දුන්නාම bleeding තවත් worse වෙනවා. හැබැයි සමහර අයගේ pregnancy වලදී blood clot එන්න ගන්නවා. හරි? ඒ වගේ කට්ටියට අපි aspirin දෙන්න පුළුවන්. හරි විශේෂයෙන් warfarin දෙන්න බැරි නිසා. warfarin දෙන්න බැරි නම් ඒකේ IV anticoagulant එක දෙන්න තියෙනවා. heparin එක දෙන්න පුළුවන් pregnancy. හැබැයි aspirin කියන එක අපි කලාතුරකින් තමයි පාවිච්චි කරන්නේ pregnancy එකේ. එහෙනම් pregnancy වල දෙනවා. දෙන්නේ අවසාන තුරුක් විදිහට තියාගන්න. අපි සාමාන්‍යයෙන් පොදුවේ commonly දෙන්නේ. හරි නේද? Okay. right aspirin පාවිච්චි කරන pregnancy වලදී මේ common පාවිච්චි කරන්නේ හැමෝටම පොදුවේ aspirin කියන දෙන්නේ pregnancy වලදී right දාගමු අපි එහෙනම් indication පොඩි note එකක් දාගමුද පොඩි note එකක් දාගමු මේ විදිහට දාගන්න පොඩි තරුවක් දාලා disconnect වෙනවා විනාඩියකින් නේද අපව connect කරගන්න right තරුවක් දාලා ලියන්නේ මේ විදිහට aspirin ඒක තේරෙනව නේද? හරි. තව එක තේරෙනවා. හරි.
අපි දාගමු මෙන්න මේ විදිහට පොඩි නෝට් එකක්. Aspirin is quickly hydrolyzed into acetic acid and salicylic acid by absorbing moisture. හරි එතකොට අපි දාගමු salicylic acid වලින් මොනවද වෙන්නේ ඒක අපි දකින්න පුළුවන් needle like crystals කූරු වගේ හරි ඊට පස්සේ acetic acid ගත්තාම vinegar smell විනාකිලි සුවඳ එනවා ඒකත් ඔය අයින් දාගන්න. So it should be stored කබඩයකට තියාගන්න ඕනේ airtight container stored in airtight container. හරිනේ right ඊළඟට දාගන්න මේ විදිහට indication මම තව දෙයක් කියන්න අමතක වුණා. අතරම දැන් SP මේ විදිහට කැඩෙනවානේ. දැන් ඕනම ඩ්‍රග් එක අපිට බලන්න පුළුවන් මොකද්ද? quality check කරන්න. quality check කරද්දී අපිට test තියෙනවා එක එක වර්ගයේ quality check කරන්න. දැන් paracetamol ගත්තා නම් paracetamol test එකක් අරගෙන ඒකේ කොච්චරක් තියෙනවද කියලා හොයන්න පුළුවන්. හරි? paracetamol ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හැබැයි දැන් මේක salicylic acid මේ aspirin වල මොනවද තියෙන්නේ? ජලය උරාගෙන කැඩෙනවා. එතකොට ටික කාලයක් යද්දී ඒකේ මොනවද තියෙන්න පුළුවන්? aspirin කියන සංයෝගය නෙමෙයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? salicylic acid තියෙනවා, acetic acid තියෙනවා. ඉතින් තියෙන ප්‍රමාණය හොයාගන්න මිම්මක් විදිහට අපි ගන්නවා මොකද්ද? මෙෂර්මන්ට් එකක් විදිහට මොකද්ද? salicylic acid amount එක. හරි? තියෙන salicylic acid amount එක. අපි හිතමුකෝ මේකට දානවා කෙමිකල් එකක්. සාමාන්‍යයෙන් පෙට් එක salicylic acid අපි හිතමුකෝ මිලිග්‍රෑම් 25ක් තියෙනවා කියලා. මිලිග්‍රෑම් 25ක් තියෙනවා. මිලිග්‍රෑම් 25ක් තියෙන පෙට් එක අපි දානවා දැන් වෙන මෙහෙම එකක්. මිලිග්‍රෑම් 25ක් අපි වෙනම pure salicylic acid ගන්නවා. අරගෙන ඉවරලා මිලිලීටර් 100ක දිය කර ගන්නවා. දැන් මොකක්ද හැදෙන්නේ? මිලිග්‍රෑම් 25ක් තියෙන ද්‍රාවණය. හරි? එතකොට මිලිලීටර් 100ක දිය කරගත්තාම මේ ද්‍රාවණයට අපි දානවා කිමිකල් එකක්. දාපුවම වර්ණ වෙනසක් වෙනවා. අපි හිතමුකෝ මේක දාන කිමිකල් එක green color එකක් කියලා. හරි? දාපුවම green color වෙනවා. ඇයි මේ salicylic acid හින්දා. ඔය green color එක මේක ස්ටෑන්ඩඩ් මිලිලීටර් 100ක මිලිග්‍රෑම් 25ක් තියෙනවා. දැන් පෙට්ටේ මිලිග්‍රෑම් 25ක් තියෙනවා. අපි මොකද කරන්නේ? පෙට්ටල වතුර මිලිලීටර් 100ක් තුන දිය කරගන්න. දිය කරගෙන ඒකටත් අර කිමිකල් එක දාපුවම වෙනවා green color එක. හැබැයි මතක තියාගන්න ඇත්තටම salicylic acid දැන් අඩු වෙන්න පුළුවන් නේද? salicylic acid මේ ප්‍රමාණයම තියෙනවා නම් මේ වර්ණයට සමානම වෙන්න ඕන. හරි? මේකට වඩා ලාවුනොත් ඒකේ තේරුම මොකද්ද? salicylic acid ප්‍රමාණය අඩුයි කියන එක. මේක වඩා තද වුණොත් තේරුම ඊට වඩා වැඩි කියන එකයි ඒකේ අදහස. ඒ නිසා අපි විශේෂයෙන් aspirin වල quality test එක විදිහට ඇත්තටම මේක active ingredient එක තියෙනවද කියලා බලන්න කරන test එක තමයි මොකද්ද? amount of salicylic acid content. අපි දාගමු අරුවක් දාලා උතන ලියාගන්න to availability to
to check the availability of salicylic acid in a tablet. Pharmacopoeia. Again, like the standard, right? Pharmacopoeia proposed a test known as amount of amount of salicylic acid in a tablet. Right. Then diagram of indication. Right? Indication. Hari, indication. Eka. මොකද්ද පළවෙනි ඉන්ඩිකේෂන් එක? ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන්. පෙඩාහේ ඇතිලා දින අවස්ථාවලදී පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ෆ්ලමේටරි condition. Inflammatory condition. Inflammatory condition. දෙවැනි අවස්ථාව mild to moderate pain. Mild to moderate pain. Tuna. Fever. Fever වලදී අපි මොකද කියන්න ඕනේ? මේක දෙන්නේ නැහැ. මොනවද? මේක දෙන්නේ නැහැ අපි viral infection වෙලා fever වෙන කට්ටියට දාගන්න කරුවා. ඒක ඉස්සරහට දාගන්න. Aspirin is not given to patients having fever with viral infection. Due to inflammation of brain tissues. අපි මේකට නමක් කියව මොකද්ද? වරන් දාගන්න. Rye syndrome. But effective in fever with bacterial infection. Fever with bacterial infection. Fever with bacterial infection. වරන් දාගන්න. Streptococcal infection. Streptococcal infection. Right. ඒ කියන්නේ
මේකට ideal drug එක තමයි aspirin. හතරවෙනි indication එක. as an antiplatelet drug. As an antiplatelet drug. Antiplatelet drug එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. පස්වෙනි indication එක. හරි? Increase the uric acid excretion. Increase the uric acid excretion. මට මේක කියන්න බැරි වුණා වලට. ඒ කිව්වේ ඔයාලා දන්නවා සමහර අවස්ථාවල් වලදී මොකද වෙන්නේ? අපේ ඇඟේ ජොයින්ට් වල ඩිපොසිට් වෙනවා මොනවද? ජොයින්ට් වල ඩිපොසිට් වෙනවා uric acid. අපි ඒ ලෙඩේ නමක් කිව්වා gout කියලා. මතක ඇති hypertension පාඩමේදී diuretic ගැන කියද්දි HCT වල contra indication එක gout කියලා කිව්වා. gout කිව්වේ මොකද්ද? Deposition of uric acid in joint. ඒක deposit වුණා මොකද වෙන්නේ? ඇඟිලි නවන්න බෑ, දිගාරින්න බෑ, හන්දි නවන්න දිගාරින්න අමාරුයි. හරි? ඉතින් ඒකට හොඳම ට්‍රීට්මන්ට් එක තමයි මොකද්ද? ඇස්ප්‍රින් දෙන එක. ඇස්ප්‍රින් දුන්නාම ලේ වල තියෙන යුරික් ඇසිඩ් මූත්‍රා හරහා එළියට යවනවා. හරි? ඒක තමයි මම මේ කිව්වේ increase uric acid excretion. මේවට පුළුවන් ඒ වැඩේ කරන්න. හරි? right. ඒකින්ද අපි ඕනනම් උඩට චූටි නෝට් එකක් දාගමු. හරි? right දාගන්න. වරහන් එක ලියාගන්න. In gout, deposition of uric acid in joint can easily removed by treat with aspirin. පහසුවෙන් aspirin එක ප්‍රතිකාර කරලා යවන්න පුළුවන්. හරි? right ඒ ඇති. right. ඊට පස්සේ යන side effect. Contraindication ලියලිම කොහේද? Contraindication. මොනවද දෙන්න බැරි අවස්ථා? එක peptic ulcer තියෙන කට්ටිය දෙන්න පුළුවන්ද? බෑ. මුදිර වහණය වෙනවා. peptic ulcer. දෙක හරි? allergic reaction වෙන කට්ටියට දෙන්න බෑ. allergy to salicylic acid. තුන්වෙනි එක children under 12. හරි? bleeding disorders තියෙන කට්ටියට දෙන්න බෑ. ඉතින් වහන්නේ වෙනවා bleeding disorders. Right. Bleeding disorder. Right. Side effect. මොනවද එන්නේ? අනිවාර්යෙන් bleeding එනවා මේකට. allergy එනවා. ඒක සෙල්ලාගෙන salicylism. හරි? ඊට පස්සේ ආයෙ මොනවද දෙන්න පුළුවන්ද? bleeding, allergy, tinnitus. Tinnitus කියනවා කනේ ඉඳන් සූ ගන්න සද්ද වෙනවා. tinnitus. noise in ear.
kidney and liver damage. Kidney and liver damage. මොනවත් එක්කද high dose එකක් දුන්නාම with high dose. හරි නේද? right. දැන් මොකද හිතෙන්නේ? අපි ඉන්ඩිකේෂන් දන්නවා, ඇක්ෂන් එක දන්නවා, කන්ට්‍රා ඉන්ඩිකේෂන් දන්නවා, සයිඩ් ඉෆෙක්ට් දන්නවා. හොඳටම ඇති නේද? right. ඔය හොඳටම ඇති. right. එහෙනම් අපි ඔතනින් මොනවා කරනවද? ඇන්ටිප්ලේට්ලට් වල ප්‍රධානම ඩ්‍රග් එක කතා කරලා ඉවරයි. හරි? අපි යන් සයිඩ් අනිකුත් ඩ්‍රග් වලට. හරි? අපි දාගමු ඩයිපිරිඩමෝල් පර්සන්ටීන් කියන ඩ්‍රග් එක. percentile dipyridamole දෙවෙනි ඩ්‍රග් එක dipyridamole. right, this is the brand name එක තමයි percentile. හරි, right. මේක indication ගත්තාම indication, contraindication, side effect same as aspirin. Same as aspirin. හරි? ඊට පස්සේ action එක මොකක්ද? action එක තමයි phosphodiesterase enzyme එක inhibit කරලා cyclic AMP වැඩි කරලා platelet action එක අඩු කිරීම. right, action එක inhibit phosphodiesterase and increase cyclic AMP. Then cyclic AMP, and then reduce the platelet activity. Again, platelet activity. Right. Where at it? Huh? Then appear taking අලුත් ඩ්‍රග්ස් වලට. හරි? අලුතෙන් මොනවද මේකේ හොයාගත්ත ඩ්‍රග්ස්. අපි චුට්ටක් ඒ වගේ නම් විතරක් දාගමු. පොඩ්ඩක් මම ඔයාලට පෙන්නන්නම් ඒක. චුට්ටක් අපි ඒක බලලා යන් ඒ කොටස. මම ඒක පොඩ්ඩක් මෙන්න මේ විදිහට පෙන්නන්නම්. නම් විතරක් ඇති ඈ. right. මේක නම් මගේ ස්ලයිඩ් එකක් නෙමෙයි. ඔයාලට ඉතින් අලුතෙන් ආපු ඩ්‍රග්ස් බැරි වෙලාවකට ඇහැවුවොත් එහෙම ඒකෙන් ඉඳයි මම මේක දෙන්නේ. right. සමහර අය ක්ලොපිඩෝග්‍රෙල් වල ඩයිපිරිඩමෝල් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩියෙකුර අහනවා. ඇත්තටම ඩයිපිරිඩමෝල් ගැන හොඳට මතක තියාගන්න ෆොස්ෆොඩයිස්ටරේස් එන්සයිම් එක ඉන්හිබිට් කිරීම තමයි ඒකේ ක්‍රියාව. හරි. right. මෙන්න මේ ටික දාගන්න glycoprotein 2B3A inhibitors වලට එක ඩ්‍රග් එකයි මම දුන්නේ abcimab කියන එක විතරයි. හරි. ඒක දාගන්න මෙන්න මේ ඩ්‍රග් එක මොකද්ද? eptifibatide. eptifibatide. හරි. tirofiban ඔය ඩ්‍රග්ස් දෙක දාගන්න. හරි. ඊට පස්සේ කොපෙඩෝග්‍රෙල් වගේම ඩ්‍රග් එකක් ticagrelor එකක් දාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා තව ඩ්‍රග් එකක් වොරෆාක්සාර්. වොරෆාක්සාර්. right. වොරෆාක්සාර් කියන ඩ්‍රග් එකත් අලුතෙන් ආපු ඩ්‍රග් එකක්. මේව හැබැයි ලංකාවට තාම භාවිතා වෙන්නේ නැත. හරි. right. abcimab, ticagrelor, හරි. වොරෆාක්සාර්. right. ඔය ඇති ඒ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන දේවල්. right. දැන් මම ඔයාලගෙන් පොඩි දෙයක් අහන්නම්. මෙන්න මේක. හරි. මගේ ඇසිස්ටන්ට් ෆාමසිස්ට්ලා ඔයාලට හදලා දෙනවා මොනවද? ඔයාලට හදලා දෙනවා common දැනට current market එකේ තියෙන drugs වර්ග. හරි. මේ තියෙන antiplatelet
මේවා දැකලා නැත්නම් බලා ගන්න ෆාමසි වල තියෙන මාකට් එකේ තියෙන දැන් ඩ්‍රග්ස් වර්ග ඉකොස්ප්‍රින් හරි ඉකොස්ප්‍රින් ඊට පස්සේ ඕගේ ඉන්ඩිකේෂන් කන්ට්‍රා ඉන්ඩිකේෂන් සියල්ල මේකේ තියෙනවා සයිඩ් ඉෆෙක්ට් හැම එකම තියෙනවා ඊට පස්සේ ක්ලොපිඩෝග්‍රෙල් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ක්ලොපිවා හරි කරන්ට් මාකට් එකේ තියෙනවා ඔයාලට මොකද මම මේක දෙන්නේ ඔයාලගේ රෙකෝඩ් බුක් එක මේන්ටේන් කරද්දී මේක හරි වැදගත් මොකද ට්‍රේනින් වෙන්නේ නැත්නම් අපි යම් කිසි තැනකින් ගන්න ඕනේ හරි මේ තමයි ඇන්ටි කොගුලන්ට් ඊළඟ පාඩම ඒකෙදි වෝෆරින් පෙති හරි වෝෆරින් පෙති තියෙනවා මේකේ බ්‍රෑන්ඩ් නේම් තියෙනවා සෝෆරින් කියලා තියෙනවා ඔහොමම තියෙනවා මේකේ මිලිග්‍රෑම් 1 තියෙනවා 2 තියෙනවා මේ 3 තියෙනවා 0.5 තියෙනවා මිලිග්‍රෑම් 5 තියෙනවා ඔවා තියෙනවා බ්‍රෑන්ඩ් නේම් විදිහට ඇවිත් තියෙනවා රයිට් ඊට පස්සේ එනොක්සපාරින් හරි මේ තියෙන එනොක්සපාරින් රයිට් ඒව තාම මම කරපු නැති හින්දා මේව නම් කරා නේද ට්‍රොම්බොලිටික් මේ ස්ට්‍රෙප්ටෝකයිනේස් එකේ තියෙන බ්‍රෑන්ඩ් නේම් එක බලන්න ස්ට්‍රෙප්ටෝ එල්ස් හරි ස්ට්‍රෙප්ටෝ එල්ස් රයිට් බලන්න ඒකේ ස්ට්‍රෙන්ත් එක ඉන්ටර්නැෂනල් යුනිට් වලින් තියෙන්නේ 15000 නේද නෑ ලක්ෂ 15 15 lakhs නැත්නම් 1.5 million ඉන්ටර්නැෂනල් යුනිට් තියෙන්නේ ඔයාලට ඉන්ටර්නැෂනල් යුනිට් ගැන කන්වර්ෂන් එහෙම තියෙනවා යුරෝකයිනේස් for injection මේ බලන්න ufrag brand name ඒකේ 5 lakhs international unit තියෙන්නේ හරි ඔයාලා දන්නවා මේවා මොනවද thrombolytic drugs නැත්නම් fibrinolytic drugs right මම මේක ඔයාලගේ group එකට දාන්නම් ඔයාලට මම මේත් එකම ටග් ගාලා ඇන්ටිඩෝට් එකක් කියලා දීලා යන්නම් මොකේද ඊළඟ පාඩමට අපි අද ඇන්ටිඩෝට් එකක් විතර ගමු ඔයාලට මම ගිය සතියේ කියලා දුන්නා මොනවද තියෝෆිලින් පොයිසනින් වුණාම මොනවද දෙන්නේ කියලා කාටද මතක තියෝෆිලින් පොයිසනින් වුණාම දෙන ඩ්‍රග් එක එස්මොලෝල් very good හරි එස්මොලෝල් අද මම කියලා දෙන්නම් හරි ෆ්ලුවරෝයුරසිල් හරි ෆ්ලුවරෝයුරසිල් 5FU කියන ඩ්‍රග් එක පොයිසනින් වුණාම අපි මොනවද දෙන්නේ ඔයාලා අහලා තියෙනවද 5FU කැන්සර් ඩ්‍රග් එක කැන්සර් වලට දෙන ඩ්‍රග් එක අපි මේක ඉතින් කියන්නේ 5FU කියලා 5-fluorouracil හරි 5FU මේක කියනවා අපි fluorouracil කැන්සර් ඩ්‍රග් එක හරි මේක අපි පාවිච්චි කරනවා මේක සාමාන්‍යයෙන් ලෙඩාට දෙනකොට ලොකු ඩෝස් එකක් දෙනකොට ඒ වගේ මොකද ඇන්ටිඩෝට් එක ඒක පැයකට මොකද දෙනවා ඇන්ටිඩෝට් එක තමයි පොලිනික් ඇසිඩ් ඒ මොකද මේකෙන් තව නමක් කියනවා දෙන්නේ දෙකක් තියෙනවා මේකට ලියුකෝවෝරින් සෝඩියම් ඔයාලට මතක ඇති පොලිනික් ඇසිඩ් අපි තව එකක් දුන්නා තවත් කැන්සර් ඩ්‍රග් එකකට දෙපින් එකක් විදිහට පාවිච්චි කරනවා මොකක්ද ඒ ඩ්‍රග් එක මතකද මෙතොට්‍රෙක්සේට් වලට ඕකම තමයි දෙන්නේ මේ දෙකටම අපි ඇන්ටිඩෝට් එකකට පාවිච්චි කරන්නේ පොලිනික් ඇසිඩ් හරි රයිට් දාගන්නේ නම් 5FU පොයිසනින් වලදී අපි දෙන්නේ පොලිනික් ඇසිඩ් මේ තියෙන්නේ 5FU පොයිසනින් වලදී නැත්නම් ෆ්ලුවරෝයුරසිල් පොයිසනින් වලදී ලියුකෝවෝරින් සෝඩියම් නැත්නම් ලියුකෝවෝරින් කැල්සියම් නැත්නම් කැල්සියම් ෆෝලිනේට් කියන එක තමයි දෙන්නේ කැල්සියම් ෆෝලිනේට් නැත්නම් ලියුකෝවෝරින් හරිනේ රයිට් අද එකක් කිව්වම ඇතිනේ ගොඩාක් තියෙනවා එකක් කියමු ඔයයි රයිට් ඊළඟට දැන් අපි අපේ ප්‍රධාන පාඩමෙට මේ වෙනකොට මම කාණ්ඩ කීයක් කරාද බ්ලඩ් ඩ්‍රග්ස් වල thrombolytic anti thrombolytic anti platelet මේ හතරවෙනි එක ඒ තමයි මොනවද මේ තමයි anti coagulant ප්‍රතිකාරක
anticoagulant හරි ප්‍රතිකැටිකාරක ප්‍රතිකැටිකාරක සම්බන්ධව කතා කරනකොට අපිට කතා කරන්න ඕනේ ඉස්සෙල්ලාම කැටිකරණය උදිර කැටි ගැටීම ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ coagulation මේ අහගන්න හොඳට coagulation කැටි දෙන්නේ කොහොමද හොඳට අහගන්න ඊට පස්සේ අන්තිමට නෝට් එක දාගන්න මේ බලන්න සාමාන්‍යයෙන් අපේ පටකයක් ඩැමේජ් වුණොත් හරි පටකයක් ඩැමේජ් වුණොත් හරිද ඊට අමතරව මෙහෙම දෙයක් වුණොත් අපේ රුධිරයේ එළියට අරගෙන අපි සමහර වෙලාවල් වලදී ඩයලයිසිස් කරනවා ඒ කියන්නේ රුධිරය පිරිසිදු කරන්න ගන්නවා එළියට අන්න ඒ වගේ වෙලාවේ ෆොරින් බොඩි එකක් ඉස්සු ගියා වුණොත් මැෂින් එක අපි යන්නේ අපේ ඇඟේ කොටසක් ඉන්නේ පිට දේහයක් ඉස්සු තමයි ගියාන්නේ හරි එන්න ඒ වගේ දෙයක් වුණොත් මොනවද වෙන්නේ ප්ලේට්ලට් නිකන් ඉන්නේ නැහැ ෆොරින් සර්ෆේස් එකක් ඉස්සු ගියා වුණොත් ප්ලේට්ලට් නිකන් ඉන්නේ මොකද වෙන්නේ ප්ලේට්ලට් ඇක්ටිවේට් වෙලා එයාලා නිදහස් කරනවා විවිධ කිමිකල් වර්ග මොනවද මේ කිමිකල් වර්ග ඔයාලා අහලා තියෙනවද සාමාන්‍යයෙන් මේකේ නිදහස් කරනවා විවිධ කිමිකල් වර්ග විශේෂයෙන් ක්‍රොමෝප්ලාස්ටින් වගේ දේවල් නිදහස් කරන්න ගන්නවා අපි මේ ක්‍රොමෝප්ලාස්ටින් කියන එක නිදහස් කරා හරිද ක්‍රොමෝප්ලාස්ටින් දැන් නිදහස් කරපුවාම මේ පාස්සේ දෙකෙන්ද එක්ක පටකියක් දැමී කියලා එක්ක හොරින් සර්ෆේස් එකක් ඉස්සරහලා මේ පාස්සේ දෙකෙන්ද පොඩි දෙයක් කරන්නේ මොකක්ද ඒ කරන්නේ ඒ තමයි ප්‍රෝතොම්බින් කියන කෙනා අක්‍රීය සත්‍යයේ ඉන්න ප්‍රෝතොම්බින් කියන කෙනා කන්වර්ට් කරනවා මොනවා බවටද තොම්බින් බවට තොම්බින් බවට පරිවර්තනය කරනවා මේ තොම්බින් තමයි ගිහිල්ලා ක්‍රියාත්මක වෙන කවුරුද inactive fibrinogen ඒ කියන්නේ මෙයාවිලා soluble protein එකක් හරි soluble fibrinogen fibrin බවට පරිවර්තනය කරනවා කියන්නේ fibrin කියන්නේ රුධිර කැටියක් බවට පරිවර්තනය කරනවා මොකද කරන්නේ අපේ tissue damage වීමක් හින්දා හෝ foreign surface එකක් ගෑවීමක් හින්දා හෝ මොකද වෙන්නේ තොම්බින් බවට ඇක්ටිවේට් වෙනවා මේ ඇක්ටිවේට් වෙච්චේවා ෆයිබ්‍රිනෝජන් මත ක්‍රියාත්මක වෙලා ෆයිබ්‍රින් බවට කැටි ගැසීමක් කරනවා ඕක තමයි කැටිකරණය කැටි ගස්සන්නේ නේ කැටි ගහෙන්න විවිධ සාධක බලපානවා අපි කතා කරනවා සාධක කීයක් ගැනද 13ක් ගැන කතා කරනවා right මේ කැටිකරණයට අවශ්‍ය ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාවලිය වෙන එක නවත්තන එක තමයි අපි බෙහෙත් දීලා ඇන්ටිකෝගුලන්ට් මේ කරන්නේ ඒ කියන්නේ කැටි ගහෙන්න නොදී පවත්වා ගැනීම තමයි මේක කරන්නේ හරිනේ එහෙනම් අපි ඉස්සෙල්ලාම දාගමු ඇන්ටිකෝගුලන්ට් කියන එක coagulation process හරි coagulation process මේකට කියනවා අපි intrinsic pathway එක කියලා intrinsic මේකට කියනවා අපි extrinsic pathway දැන් ඉතින් පිටරදී මොනවද දෙයක් වෙනවද ඇතුළතදී මොනවද දෙයක් වෙනවද extrinsic and intrinsic pathway right දාගන්න coagulation process කියලා මේක දාගෙන ඉන්න පොඩි නෝට් එකක් ලියාගමු coagulation
Right. ඒකල දාගන්න මෙන්න මේ විදිහට. Proton terminal hydrogen hydrogen. මේක soluble hybrid කියන්නේ insoluble කියලා ලියන්න. insoluble. ඇතිලා. ඒකල පොඩි නෝට් එකක් දාගමු අපි. right. දාගන්න මේ විදිහට. The process whereby the process whereby blood is converted from liquid state to solid state. द्रव्यांत बनवेना solid state. Liquid state to solid state. The process may be initiated by contact of blood with foreign surface. Contact with blood with foreign surface. Right? Or with damaged tissues. Or with damaged tissues. Right? ඊට පස්සේ දාගන්න these two systems involve the we can explain it in these systems involve the disconnect or select करना these systems involve the interact with variety of substances. Variety of substances. Coagulation factor. Coagulation factor. Variety of substances. Right? ඊට පස්සේ ඒත් එකම දාගන්න and lead to the production of the enzyme thrombin and lead to the production of enzyme thrombin. Thrombin එදින කරගන්න prothrombin වලින් මේ thrombin තමයි මොනවද convert කරන්නේ which convert soluble fibrinogen to
on result 5 green. A combine illa is on result 5 green bar परिवर्तन है right line clock at black clock එක හරි ඉස්සර අර කැඳගත්තනේ ඇඳගත්ත එක තමයි අපි ඔය ලිව්වේ හරිද right අපි මෙහෙම කරමු ඔතනම දාගමු අපි coagulation factors ටික හරි කැටි කරන සාධක ටික දැන් කට්ටිය එක එක මතක් වෙනවා නේද මොනවද සාමාන්‍යයෙන් කැටි ගහන්න හේතු වෙන සාධක කීපයක් තියෙනවානේ කැල්සියම් පොටෑසියම් Vitamin K. හරි කැල්සියම් විටමින් K කොට K වෙනකොට පොටෑසියම් කියනවා පොටෑසියම් නෙවෙයි විටමින් K අයනවා ඊට පස්සේ 5 hydrogen 5 green thromboplastine නේද proactinarin මොකද කියලා අපි සාධක ගොඩක් ඉගෙන ගත්තා අපි බලමු ඒ ටික අපි ඔතෙන් ටක් දාලා දාගමු මෙන්න මේ විදිහට right කොහොම බලන්න right anticoagulant right හරි මෙන්න මේ විදිහට සාධක protein factors ටික දාගමු මේ තියෙන කැටි කරන විදිය හරි බලන්න right ඔන්න සාධක ටික දාගමු හරි 5 hydrogen දාගන්න coagulation factors කියලා 5 hydrogen prothrombin factors 13ක් තිබ්බට 6 වෙනි factor එක නෑ එතකොට තියෙන්නේ කීයද 12යි 5 hydrogen prothrombin ඊට පස්සේ tissue factor thromboplastine ඕකෙම තියෙනවා thromboplastine tissue factor එක අමතරව plasma factor එකක් තියෙනවා ඒක thromboplastine තමයි හරි tissue factor thromboplastine calcium proactinarin pro-converting anti-hemophilic A factor anti-hemophilic B factor අපි ඒකට කියනවා Christmas factor එක කියලා හරි තවනම් Stewart-Power factor Stewart factor කියලා කියනවා plasma thromboplastine Hegman factor 5 green stabilizing factor 5 green stabilizing factor right ඔය ටික දාගන්න disconnect වුණොත් connect කරගන්න තා විනාඩි 10ක් වගේ මම කරනවා ඒක ස්ක්‍රීන්ෂොට් එකක් උනත් ගන්න පුළුවන් right මම ඉතින් මේක එක කතා කරන්න යන්නේ මොනවද කතා කරන්න යන්නේ anticoagulant දැන් coagulation process එක දැනගත්තා වලා ඒකට එළිය දෙන ඖෂධ anticoagulant ඉතින් මේ anticoagulant අපි වර්ග දෙකකට වෙන් කරනවා එකක් තමයි මොකද්ද direct acting එළින්ම ක්‍රියාත්මක වෙනවා direct acting anticoagulant හරි අනිත් එක තමයි indirect acting direct acting වල උදාහරණ තමයි IV drug මොනවාද IV drug හරි indirect ඒවට oral drug හරි direct acting එක සාමාන්‍යයෙන් පැය කීපයක් යනකොට action එක දෙනවා quick action එකක් දෙනවා මෙයාලා delay action එකක් දෙන්නේ පරක්කු පැය 72ක් විතර යනවා
මෙයා සාමාන්‍යයෙන් within 2 hours action එක දෙනවා. within 2 hours action එක දෙනවා. හරි? මෙයාට පැය 70ක් විතර යනවා. right? ඒ වගේම මෙයා කලල බන්ධය හරහා ගමන් කරන්නේ නැහැ. ඒකින්ද pregnant කට්ටිය දෙන්න පුළුවන්. can you pregnancy indicators මෙයා contra indicator. හරි oral එක දෙන්න බෑ. හරි? මේක තියෙන්නේ heparin කියන ඖෂධය දෙන්න පුළුවන්. මේ යන්නේ heparin, enoxaparin, deltaparin, හරි, tinsaparin, fondaparin ඒ වගේ ඖෂධ පාවිච්චි කරනවා. මේකේ තියෙන එකම එක ඖෂධයයි ඒ තමයි warfarin. හරි warfarin. හරි එහෙනම් මතක තියාගන්න අපි පාවිච්චි කරන ඇන්ටිකෝගුලන්ට් නැත්නම් ප්‍රතිකැටිකාරක මොන විදිහට ගන්නෙ? direct acting indirect කියලා කොටස් දෙකයි. මේකෙදි අපි ඊළඟ දවසේ නම් direct acting කියන්නේ මොනවද? මොකක්ද ක්‍රියාකාරීත්වය? කවුද හොයාගත්තේ? මොනවද මේක වෙන්නේ? මේවා දෙන ඩෝසේජ් කොහොමද? ඕවා ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. හරි. අද දවසේ මම ඔයාලට pharmaceutics පටන් ගත්තා. pharmaceutics වල calculation පාඩම් පටන් ගත්තේ. calculation ගැන දිග පාඩමක් මුළු pharmaceutics පුරාවටම යන එකක්. මේක නිසා හැමදාම පොඩි කාලයක් කරන් calculation කරනවා. මොකද හේතුව ඔයාලගේ exam එකේ paper එකේ calculation සම්බන්ධයෙන් විශේෂ ස්ථානයක් දීලා තියෙනවා. හරි? ගිය අවුරුද්දේ ඔයාලා දන්නවා නම් theory paper එකේ හරි SCQ එකේ calculation දෙකක් තිබ්බා. ලේසි නෑ ලකුණු 40ක් ලැබෙන calculation දෙකක් තිබ්බා. ඒ කියන්නේ බලන්න ප්‍රශ්න පහෙන් දෙකක්ම calculation කියන්නේ අය අහන්න දෙයක් නෑ ලොකු තැනක් තියෙනවා එතන. ඒ සම්බන්ධව ඔස්ටි එකේ මේ දවස් ටිකේ දිගටම යන්නේ calculation. දිගටම calculation කරන්නේ. ඒ නිසා calculation පාඩම මම පටන් ගත්තේ විශේෂ තැනක් දීලා ඒක කරන්නේ. හරිද? right. ඊට පස්සේ ඔයාලට මම කතා කරා මොනවද? antiplatelet පාඩම අවසන් කරා. ඊට පස්සේ පටන් ගත්තා anticoagulant. මේවා ඔයාලා මොකද කරන්න ඕනේ? මම තව ටිකකින් ඔයාලගේ group එකට දානවා. අර lactating වර්ග antiplatelet blood drug අපේ assignment කරපු කට්ටිය ඒවා ටික දානවා. ඒවා දාන්න වෙන හේතුවක් හින්දා නෙමෙයි. current market එකේ තියෙන drugs ගැන knowledge එක වලට තියෙනවා. strength එක, brand name, හරි මොනවද තියෙන active ingredient කියලා මතක තියාගන්න ඒත්. right. දැන් මම ඒවා දාන්නම්. ඔයාලගේ group එකට අර question and answer group එකට මම මේ පාඩම් වලට අදාළ ප්‍රශ්න දානවා. ඔයාලට ඒ අතර තව දේවල් දැනගන්න නම් මේ අනිත් ක්ලාස් වලවත් නම් ඒක තමයි දාන්නේ. ඒක ඔයාලා පොදුවේ මොකද කරන්න ඕනේ? ඔයාලා ඉගෙන ගත්ත ඒවා තමයි තියෙන්නේ. පොදුවේ ප්‍රශ්න ගොඩක් එන්නේ. ඒ ප්‍රශ්න හැමේටම ඔයාලා උත්තර දෙන්න try කරන්න. හරි? එතකොට මම හැබැයි ඔඩියෝ එකක් දානවා උත්තරෙත් එක්ක. හරිද? ඒකෙන්ද ඉගෙන ගන්න හොඳ group එකක් ඒකට එකතු වෙලා නැත්නම් උඩ දෙන්න මම දාලා තියෙන link එක අහන්න. හරි. එහෙනම් මම අද නවත්තන්නම්. හැමෝම මොනවද කරන්නේ? වැඩ කරොත් මොකද වෙන්නේ? දිනන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ සතියේ හම්බෙමු. හැමෝටම ආයිබෝවන්. Thank you, sir. හරි වෙල්කම්.